මෙත් එහෙම පොත කියලා දෙයක් පොත දැන් නාමේ තියෙනවද පොතක් නැහැ. ඒක නාමෙත් නැති වෙනවා. එතකොට නාමයක් නැති රූපයක්, රූපයක් නැති නාමයක් දෙකෙන්ම මිදෙනවා දෙපැත්තෙම. දැන් කවුරු හරි ඔබට කෝල් එකක් දීලා කිව්වොත් පොත කියලා. ඔබට පොතක් මැවෙනවා. එතකොට මේ පොත කියලා කියන්නේ ෆෝන් එකේ. එතකොට ඔබට මැවෙන්නේ පොත. එතකොට නාමයක් එනකොට රූපයක් එනවා. හැබැයි දැන් ධර්මයේ දන්න කෙනාට පොත කියලා එනකොට එහෙම බාහිර එහෙම දෙයක් නැති බව දැනනකොට එයාට රූපේ නැති වෙනවා. එතකොට නාමයේ ඊට පස්සේ එහෙම දෙයක් නැති බව තමයි නාමේ නැති වෙන්නේ. දැන් ඉස්සරහට ඔබ එනකොට ඔබේ ඉස්සරහට එනවා මොකක් හරි. ඒ වර හැඩතලයක් එනවා කියනකො. එතකොට මේ පොත කියලා කියන්නකො. දැන් ඔබ පොත එනකොට පොත කියන්නේ ඔබේ සිදිරි පිටු පොත එනකොට ඔබ දකිනවා නම් ධර්මයේ දැන් ධර්මයේ දන්නේ නැත්නම් කෙලින්ම ඔබ කියන මේ පොත කියලා. එතකොට ඔබ ධර්මයේ දකිනවා නම් ඔබ කෙලින්ම ඔබට අවබෝධයි එහෙම දෙයක් බාහිර නැති බව. එතකොට රූපේ එනකොටම නාමයේ පොත කියන එක එහෙම නැති බවයි අවබෝධය. එතකොට රූපෙට නාමේ නැති වෙනවා. නාමයක් නැති රූපයක්, රූපයක් නැති නාමයක්. එතකොට ඔබ ඇසුරු කරනවා. ඔබ දෙයක් ඇසුරු කරොත් ඔබ ඒකේ නාමේ නැතුව. එතකොට ඔබ නාමයේ මේක ඔබට දකින්න පුළුවන් ධර්මය අවබෝධ වෙනකොට රූපේ නාමේ නැති වෙනවා. මිදෙනවා. නාම රූප දෙක නාම රූප පච්චේ පරිග්ගා ඥානයි කියන තැන මේ දකින්නවා. නාම රූප පරිච්ඡේද ඥානයි කියන තැන හොඳ නුවණින් දකින්න. ඔතන තමයි නාමයේ රූපය වෙන් කර දැකීම තියෙන්නේ. අන්නේ නාමයේ රූපය වෙන් කර ගත්තොත් තමයි ඔබ දැන්තර බාහිර පොත බාහිරත් නැහැ. පොත සිතෙත් නැහැ. එතකොට නමුත් ඔබ දැන් සාමාන්‍ය පුහුණු වෙනකොට ඔබ එදිනෙදා මේක දකින්නකොට ධර්මයේ එන හැම අරමුණක්ම ඔබ දකින්න ඕනි. මුලින් ඔබ ඇත්තටම ඒක මුලින් ඔබ උත්සාහ කළායි දකින්නේ. ඉබේම ඔබට පේන්නේ නැහැ එහෙම. ඉබේම ඔබ හිතුවේ නැත්තම් ඔබට එහෙම ධර්මයේ පේන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ඒ මුලින් ඔබ උත්සාහයෙන් තමයි මේ ආරෂ්ඨාංග මාර්ගයේ පෙන්නනානේ සම්මා වායාම. ඒ සම්මා කියන්නේ කෙලිම ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්මා දිට්ඨියට එනවා කියන්නේ නාම රූප දෙක දකින්න තැන. සත්‍ය දකින්න තැන. නාම රූප දෙකේ සත්‍ය නොදැනෙන මිත්‍යා දෘෂ්ටික භූමිය. તો සම්මාදිට්ඨියට එනවා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනි අධ්‍යය සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියට එනවා කියන්නේ මෙතන බාහිරත් නැති බව දකින්න, සිතෙත් එහෙම දෙයක් නැති බව දකින්න. එතකොටම සම්මාදිට්ඨියට තමයි එන්නේ. එතකොට ඒ සම්මාදිට්ඨියට එන කෙනාට සම්මා වායාමක් ඒක දකින්න වායම් කරන්න ඕනේ. ඒක සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා ආර්ය භූමිය එතනදි ගන්නෙ. ඒක දකින්න සතිය, ඒක දකින්න සමාධිය. නමුත් එදිනෙදා දැන් මේක හතර ඉරියව්ව මේ එදිනෙදා දකින්නකොට සම්මා කම්මන්ත මේ වචනේ පව සම්මා වෙනවා. ඒ කියන්නේ ඔබ අවබෝධයෙන් කියන්නේ කතා කරා. බාහිර ඇත්ත කරගෙන නෙමෙයි. එතකොට මේ හැමදේම බාහිර ඇත්ත කරගෙන නෙමෙයි කියන තැනට තමයි සම්මා කියන එක එන්නේ. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත ඔබගේ කටයුතු, සම්මා ආජීව ජීවිතිකාව, සම්මා එතකොට සියල්ල මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. සම්මා සංකප්ප ඔබගේ සංකල්ප සියල්ලම සම්මා වෙනවා. ඒ කියන්නේ ලෝකෙන් මිදිලා අවබෝධයෙන් තමයි ඔබ කටයුතු කරන්නේ. ඒක තමයි මේ මාර්ගයට පැමිණෙන කෙනා කියන්නේ නාම රූප දෙකේ මිදුණු ඒ සත්‍ය දකින්න කෙනා තමයි මාර්ගයට පැමිණි කෙනා. එයා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණි කෙනා. පිරිසිදුවටම දකින්න. එතකොට සම්මා වායාම සම්මා සත්‍ය දකින්න වායාම කරන එක තමයි සම්මා වායාම. ඒ කියන්නේ ඔබ එන අරමුණ ඔබට එකපාරටම පේන්නේ නැහැ මේක බාහිර නෙමෙයි කියලා. ඔබ මුලින් අනිවාර්යයෙන්ම හිතට පෙන්න යන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. වීරය ගන්න ඕනේ. ඒ වීරය නැතුව මේ ගමනක් නැහැ. නිවන් මාර්ගක් හම්බ වෙන්නේ නැහැ. ධර්මය දැනගත්ත කෙනාට ඊට පස්සේ වීරය කරන්න ඕනනේ. ඒක සත්‍ය කරගන්න. එයා ඒක සත්‍ය දකින්න වීරය කරන්නේ නැතුව ඒක වෙන්නේ නැහෙනි. වීරයක් නැතුව මේක වෙන්නේ. ආරද්ධ වීරය තියෙනවා. ඒ කියන්නේ ආරම්භන ලද වීරය මුලින් ඔබ මේක පෙන්න යන්නේක ආරම්භන්න ඕනි. ආරම්භන ලද වීරය ඕනි. ඉතින් මේක ලෞකික ධ්‍යානවල ඒ වැඩිත් ඔය ආරද්ධ වීරය වචන ඔක්කොම පාවිච්චි කරන වචන විතරයි. මෙතන අර්ථය වැදගත් වෙන්නේ. මෙතන වැදගත් වෙන්නේ තමන්ගේ මේ වචනේ නෙමෙයි වචනෙට එහා ගිය සත්‍ය කුමක්ද කියන එක. වචන ඕන තැනකට පාවිච්චි කරත හැකි. පෘථග්ජන භූමියෙත් ඔය ආර්යයට මග එහෙම වචන පාවිච්චි කරනවා. ඒතර ආර්ය භූමියටත් ඒ විදිහටම පාවිච්චි කරනවා. නමුත් මේ වචන නෙමෙයි වැදගත්. වචන කියන්නේ සම්මුතියක් අපි හදාගත්ත දෙයක්. ඒක නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ අපි දකින්න දේ. සත්‍ය දකින්න එකයි. සත්‍ය අවබෝධ කරන එක වැදගත්. ඒ තුළ ඔබගේ දියුණුව තියෙන්නේ. දැන් ඔබ පංචේන්ද්‍රිය ධර්ම වල සද්ධා කියන්නේ සත්‍ය දකින්න තැන. ඒතකොට වීර්ය කියන්නේ ඔබ සත්‍ය හැම මොහොතෙම හිතට එන අරමුණෙන් අරමුණට වීර්ය ගන්නව පෙන්නන.
ඒකම තමයි ආර්යකාන්ත සීලය. ආර්යවරු රකින්න සීලය. එනේන අරමුණු සත්‍ය දකින්නේ. ඒකම තමයි පංච උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ. ඇයි? උපාදානස්කන්ධේ උපාදාන කරගන්නේ. තොර වේදනා සංඥා සංකාර බාහිරට ගැට ගැහෙන්නේ නැහැ කියන එක උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ. ඒකම තමයි නිර්වශේෂ විරාග නිරෝධයක් කියන්නේ. අවශේෂයක් එන්නේ නැහැ. මොකද බාහිර ඉතුරු වෙන්නේ නැහැ නේ. දැන් කිසිම දෙයක් මේ එනේන අරමුණෙන් මිදෙනවා. බාහිර ඇත්තුනොත් තමයි ඉතුරු වෙන්නේ. අන්න නිර්වශේෂ විරාග නිරෝධයක් වෙනවා. බාහිර ඇත්ත නොවුනොත්. ඒතකොට හැම වචනෙම ගැලපෙනවා. ඒ ගැලපෙන්නේ නැහැ කියන කිසිම වචනයක් ඉතුරු වෙන්නේ නැහැ. කිසිම දෙයක් මේ ධර්මයේ තුල ඉතුරු වෙන්නේ නැහැ මේ සත්‍ය අවබෝධ කරගන්න. සියල්ලම ධර්මයට ගලවලා පෙන්නන්න පුළුවන්. ඒතකොට පංච ඉන්ද්‍රිය ධර්ම පව ඔබට නිවැරදිව දකින්න ලැබෙනවා. සද්ධා සත්‍ය දකින්න වීරිය ඔබේ නෙන අරමුණට පෙන්නන එක. සද්ධා වීර සතිය ඊට පස්සේ ඔබට ඇති වෙන සතිය. ඒ කියන්නේ අනිමිත්ත සමාධියක් තමයි සද්ධා වීර සමාධිය කියන්නේ. මෙතන සවිතක්ක සවිචාර සමාධියක් තමයි ලෝකෝත්තර භූමියේ නිවන් මාර්ගය යන කෙනෙකුට හමුවන්නේ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර අර එකම නිමිත්තක හිත තියාගන්න සමාධිය විතක්ක ਵਿਚාර සමාධියන්. ඇයි මේ සිත පිට යනවා විසිරෙනවා සිත ආයිමත් සති නිමිත්තට තියාගන්නවා. අපි උදාහරණයක් විදිහට දැන් හැමෝම කරන එක තමයි ආස්වාස ප්‍රාස්වාසයේ එතනටම හිත තියාගෙන විතක්ක ਵਿਚාර ඒ හිත විසිරෙන එක නවත්ත ගන්න තන විතක්ක ਵਿਚාර කරනවා. කළ එක සති නිමිත්තට තියාගන්න. ඒක විතක්ක ਵਿਚාර ඒක ලෞකික සමාධියක් තමයි එතන ඒ සති සමාධිය. නමුත් ඒක පිරිනනවා. ඒක ආයිමත් අර විතක් යනකොට පිරිනනවා. ඒක විතක්ක ਵਿਚාර පිරිසුක ඒකාග්‍රතාව කියලා ඒක රඳාපවතින ප්‍රමාණය කාලය අනුරූපීව ඒක දියුණුව තියෙනවා. ඒතර තදාංග විදිහට යටපත් කිරීමක් කියලා පෙන්වන්නේත් ඒකයි. නමුත් සමුච්ඡේද ප්‍රහාණය කියන එක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ සත්‍ය අවබෝධ කරන එක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිසා තමයි සමතේ නෙමෙයි සමතය ආනිකය විපස්සනාවට විදර්ශනා නුවණ ඇති කර ගැනීම තුළින් තමයි නිවන් දකින්නේ. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ විදර්ශන නුවණේ. අතන බුදුන් වහන්සේම තමයි ලෝකයට හෙළි කරන්නේ මේ විදර්ශනා භාවනාව. මේක තමයි විදර්ශනා භාවනාව දකින්න. සමත භාවනාවේ වෙන් වෙන තැන. ඒකම තමයි නාම රූප වෙන් වෙන තැනත්. ඒකම තමයි ඇත්තටම මේ සත්‍ය අවබෝධ කරන තැන විශේෂම සම්දිස්ථානේ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන තැන. එතනින් තමයි ඔබ සුගති පරායන වෙන්නේ. කිසිදා දුගතියකට වැටෙන්න ඉඩක් නැහැ. මෙන්න මේ ටික දැනගන්න කෙනා. කොහොමද යා දුගතියකට වැටෙන්නේ? මේ සත්‍ය අසන කෙනා කොයිතරම් වාග්යවන්තේද? ඊට වැඩි ශර සම්පත්තියක් මේ ලෝකේ තියෙනවා. මේ ශනේ සත්‍ය දකින්නවා කියන්නේ එන අරමුණේ සත්‍ය දකින්න. ඊට වැඩි ශනේ සම්පත්තියක් මේ ලෝකේ තියෙනවද? කවදාවත් යා මායාවට රැවටෙන්නේ නැහැ. කොයිතරම් වටිනවද? ඒ දහම් පණිවිඩේ. කොයිතරම් වටිනවද ඔබට ඒ සම්මා දිට්ඨියට ප්‍රවේශ වීම? ඔබ කිසිදා දුගතියකට වැටෙන්න හේතුන මේකේ විශාල කතාවක් තියෙනවානේ. අයි මේ දෘෂ්ටිය තුලනේ මේ අපි පෙන්වන්නේ විඥාන ශක්තියක් කියලා. විඥාන ශක්තියක් උපදින හැටි කියලා. ඒක ඊට පස්සේ ශුන්‍ය වෙනවා කියලා. මේ සත්‍ය දකින්නකොට ශුන්‍ය වෙනවා කියලා අපි පෙන්වනවා. ඕක තමයි මේ අපි පෙන්නපු ලොකු දේශනා මාලාව තමයි මේ අපි කෙටි කරලා ඔබට දැන් මේ සැරින් සැරේට ඔබ පෙන්නන අපිට ලේසි දැන් අපිට පෙන්න දෙයක් හැමතිස්සෙම අර දේශනා ටික පෙන්න තැයි. ඒකේ තියෙනවා මේ ටික කියලා. ඔහු ඒකේ අර ගැඹුරු පරයය පෙන්වන්න ඕන උනා අභිඥාවෙන් කියනවා කියලා පෙන්වුවේ අභිඥාවෙන් පේනන දේ සාමාන්‍ය ඇසට නොපෙනේ කියලා පෙන්වුවේ අර විඥාන ශක්තිය උපදින හැටි කරන්ට් එක උපමා කළා විදුතේ උපමා කළා පුදුම විදිහට ඒක පෙන්වනවානේ සුද්දාෂ්ටකය හැදෙන හැටි සුද්දාෂ්ටකයත් එක්ක රූප කලාප හැදෙන හැටි ඒකත් එක්ක ප්‍රසාද රූපය හැදෙන හැටි ඒකත් එක්ක ඒ සියල්ලම සත්‍ය දකින තැන සියල්ලම ඒ සියල්ලම එකම ශක්ති ස්වභාවන විඥානයෙන් දැන ගැනීම වෙන්නේ ඒකම ශුන්‍ය වෙන හැටි පෙන්වනවානේ ඊට පස්සේ ඒකත් සුද්දාස්ත්‍රේ ශක්ති ස්වභාවයක් විතරයි කියලා පෙන්වන්නේ ගන්ධ ශක්තියක් කියලා පෙන්වනවා සද්ද සත්‍ය සීලම් පෙන්වන්නේ විඥානයක් කියලා විඥානය කියන්නේ සුද්දාස්ත්‍රකය කියලා පෙන්වනවා ඒ ලෝකෙම තියෙන එකම ස්වභාවයක් කියලා පෙන්වන්නේ මේ අවසානයේදී දකින්නේ එකම ස්වභාවයකට අපිපත් වෙනවා කියලා ඒක තමයි දැන් ඉස්සරහට ඔබට මේ ටිකෙනුත් එන්නේ ඒකනේ එන්නේ ඒ කියන්නේ නාමයේ රූපයේ මිදුණු තැන ඔබ දකින්නේ ශුන්‍යතාවයක් ඒකනේ එන්නේ දැන් ඒක ප්‍රායෝගික වෙන්න එපා ඒ කියන්නේ එන අරමුණේ දැන් දරුවා හම්බ වෙන්නේ නැහැ අම්මා හම්බ වෙන්නේ නැහැ ගෙවල් හම්බ වෙන්නේ නැහැ මේක ඔක්කොගෙම දැන් බාහිරින් සාමාන්‍ය විදිහට ඔබ එදිනෙදා කටයුතු කරනවා ඒවැ වෙනසක් නෙමෙයි මෙතන තියෙන්නේ මහා භූත ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ ඔබ ඇසුරු කරන්නේ සිතුවිලි චිත්තේන නීයති ලෝකේ ඔබ සත්‍ය දකිනකොට ඔබේ සිතේ තියෙන මෙන්න මේ සිත ඇතුලේ සැප දුක් විඳින එකෙන් ඔබ මිදෙනවා සංකිතේ නිබ්බිදාය මේක තමයි වැදගත් වෙන්නේ
නැතු මේ බාහිරත් එක්ක තියෙන මේ මොකක්වත් නැති වෙලා නෙමෙයි ඔබ සාමාන්‍ය විදිහට කටයුතු කරනවා. හැබැයි සේරම මේ අවබෝධය ඇති වුණාට පස්සේ ක්‍රියාසිතක් බවට පත් වෙනවා. ඒකට හේතුව දැන් කර්මයක් කොහොමද පනවන්නේ? කර්මයේ පනවන නම් බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැන තමයි එතන තමයි කර්මය එන්නේ. එතන තමයි ඒකට ඇලෙන ගැටෙන ලෝභය, දේශය කියන එක ඇති වෙන්නේ. බාහිර දෙයක් තිබ්බොත් මේකට ඇලෙන්න ගැටෙන්නේ. දැන් පොත කියලා දැන් එන අරමුණ එනකොට පොත බාහිරයි කියලා රැවටෙන කෙනා කෙලින්ම ඒකෙන් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එක්ක මේ පොත මට ඕනි එක්ක මට එපා. එතකොට ඒකට ඇලිලා එක්ක ගැටිලා. එතකොට පොතේ මිදෙනවා කියන්නේම එතකොට රාගදේශ ඒ සිතින් තණ්හාව කියන්නේ වෙන මුකුත් නෙමෙයි මේ සිතමනේ. ඒ දෙයක් තියෙනවා කියලා ගත්තොත් නේ තණ්හාවක් උපදින්නේ. දෙයක් නැහැ කියලා ගත්ත දැන් තණ්හාවක් උපදින්නේ මොකටද? කොහොසා තණ්හාව උපදින භූමිය. අවිද්‍යාව මිදිලානේ. අවිද්‍යාව භූමිය තියෙනකන් විතරයි මේ තණ්හාව තියෙන්නේ. ඒකයි මේ අවිද්‍යා සේව විරාග නිරෝධෝ. ඒ කියන්නේ මෙතන සම්පූර්ණයෙන්ම අවිද්‍යාව තමයි මේ සම්පූර්ණයෙන්ම මේ කතාව තියෙන්නේ. අවිද්‍යාව වෙන සත්‍ය නොදන්නකම. සත්‍ය දැනගත්ත කෙනාට මේක ඒකයි අවිද්‍යාව පත්‍ය සංකාර. සංකාර කියන්නේ සිතුවිලි. අපි ඒක පෙන්නවා. සංකාර කියන්නේ මේ සිතේ හදාගත්ත දේවල්. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සියල්ලම සංකාර. දැන් ඔබ පොත කියනවා නම් පොත කියන නාමයෙන් බාහිර නැහෙනි. ඒක සංකාරයක්. සංකාර බාහිර නැහැ. සංකාර කියන්නේ චෛතසික සිතුවිලි. ඒවා බාහිර නැහැ. සබ්බේ සංඛාරා හොඳට දකින්න ඕනේ තැන. එතකොට මේක හරි ලේසි මේ ධර්මයේ ගොඩක් ඒවා නැහැ. මේ ධර්මයේ හරි ටිකයි තියෙන්නේ. අජ්‍යත බහිද්ද අන්ත දෙක දකිනකොට ටිකයි තියෙන්නේ. ඒ කියන්නේ අන්ත දෙක විතරයි. ඔක්කොම වචන ඕක ඇතුලේ තියෙන්නේ. සංඛාර ගත්තත් ඕනම වචනයක් ඕක ඇතුලේ තමයි තියෙන්නේ. එතකොට මේ සංඛාර එතකොට පෙර සංඥා නිසා නව සංඥා හැදෙන්නේ. දැන් ඔබ මේ මොහොතේ එන හැම අරමුණක්ම අතීත සංඥාවක් වෙනවා. එතකොට ඔබ බාහිර මේ නේ එකක්වත් ඇත්ත නෙමෙයි කියලා දකින්න තැනකටම ඔබ දැන් දකින්නවානේ බාහිර එනේන අරමුණෙන් මිදෙනවානේ පොත කියන අරමුණෙන් මිදෙනවානේ දැන් දරුවා එකක්වත් ඔබට ප්‍රකට වෙලා ඔබට කම්පණය වෙන්නේ නැත්නම් ඔබ මිදෙනවානේ ඒ මිදි යන ගමන ඔබ පෙන්නන්න ඕනනේ එනේන අරමුණට එතන වීරය ගන්න ඕනේ කියලා කිව්වා ඒ වීරය කියන ඒ චෛසිකේ පෙන්නන්නනේ අපි මේ පෙන්වුවේ මේකේ ඇත්ත පෙන්නන්න එතකොට සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන එතනට එනවනේ. ඒක බල ධර්ම බවට පත් වෙනවා. ඊට පස්සේ එනේන අරමුණේ සත්‍ය දකින්න එක තමයි ඔබට වැදගත් වෙන්නේ. ඔබ දැන් ඔතනින් එහා කොච්චර ධර්මය ඇසුවත් ඒක දැනුමකට එන්නේ. මේක ඔබ පුහුණු වෙන්නේ. එහෙම නැත්නම් ඔබ ඔය පුහුණු වෙලා යෙදෙන කෙනෙක් නම් ඔබ එතන ජයගෙන නම් ඒ කියන්නේ ඔබ ඒ සම්දිස්ථානයේ මනාකොට ඔබ ප්‍රකටව දකිනවා නම් ඒ කියන්නේ ඔබ සෝවාන් ආර්යයන් වහන්සේ නමක් නම් තව විදිහකින් කියනවා නම් ඒ කියන්නේ මේ දකින්නවා කියන්නේ බාහිර ඇත්තක් නොවන බව තමන්ගේ රූපේ පවා එතකොට පේන්න ඕනේ. සත්‍යයක් නොවන බව. ඒක තමන්ගෙනුත් මිදෙනවා, ලෝකෙනුත් මිදෙනවා. හැමදේම මිදෙනවා දැන් බාහිරේ. එතකොට මේ සේරම සිතුවිලි කියලා දකින්නවනේ. එතකොට මේ සිතුවිලි මෙහෙම මේ සේරම බාහිර නෙමෙයි සිත කියලා දකින්න තැනම සෝවාන් මාර්ගඥානේ සෝවාන්. ඇයි එහෙම කියන්නේ? දැන් සෝවාන් කියන තැන ඊටාම වැදගත්. ඇයි මේ නාමයේ මේ නමක් නිසා නෙමෙයි සෝවාන් කියන වචනයක් හින්දා නෙමෙයි. මේ ඇතුළාන්තයේ සිද්ධ වෙන සිදුවීම වැදගත්. ඒ සිදුවීම තුළ ඔබ ලෝකයක් හම්බ වෙන්නේ නැහැ ඔබට. දැන් ලෝකයක් නැහැනේ. කොහෙද ලෝකයක් තියෙන්නේ? එතකොට ලෝකේ කියන්නේ මේ සලආයතන ලෝකේ. ආයතන වලින් හදාගත්ත ලෝකේ. ඔබ පේනවා. ඔබට පේන්න ගන්න. ඔබට ඇත්ත පේන්න ගන්නවා. ධර්මයේ ඇත්ත පේන්න ගත්ත කෙනාට තමයි ආයතන වලින් ඇදුණු ලෝකයක් කියලා පේන්නේ. නැත්තම් ඔබ බාහිර ලෝකයක් දකිනවා. අන්න ඒක තමයි බාහිරින් මිදෙන එකේ වැදගත්කම. එතකොට චිත්තේ නියති ලෝකේ දකින්න. සිත ඇතුලේ හැදුණු ලෝකයක් කිය. එතකොට ඔබ දැන් ලෝකේ හොඳට හඳුන ගන්න. ලෝකේ කොතනින්ද පනවන්නේ? ලෝකේ පනවන්න බෑ බාහිරින්. ලෝකේ සිතින් පනවන්නේ. එතකොට ඔබ ලෝකයෙන් මිදෙනවා කියන්නේ ඔබ දැන් ඔබ හිතන්න දැන් සෝවාන් කෙනා මැරලා දුගතියකට වැටෙන්නේ නැහැ. අන්න ඒකනේ ඔබට ඉස්සල්ලාම වැදගත් වෙන්නේ. ඔබට ඒක තමයි ඉස්සල්ලාම වැදගත් වෙන්නේ. ඔබ දුගතියෙන් මිදෙන්න ඕනේ. අපි මේ දැනුමක් හොයාගෙන යන ගමන නෙමෙයිනේ නිවන් දකින්නවා කියන්නේ. අපි දුකෙන් මිදෙන ගමනක් යන්නේ. එහෙමනම් ඔබ ඉස්සෙල්ලාම මේක හඳුනා ගන්න ඕනි මේ බාහිර මේ දැනුමක් නෙමෙයි මේක. මේක වෙන්නේ ඔබගේම අතුලාන්තයේ පරිවර්තනයක්. ඒතර ඔබ එනේන සිතට දකින්නකොට තමයි ඔබට ඒක යාව ජීව වෙන්නේ. යථාත්වයට එන්නේ. ඒක තමයි සත්‍ය කියලා ඔබ එන්නේ. සත්‍යයට එන්නේ. ඒතර ඔබ සාමාන්‍ය දේ වෙන්න ඕනි ඔබට බාහිර ඇත්ත නෙමෙයි සාමාන්‍ය සිතම දකින්න එකට ඔබපත් වෙනවා. ඔබ ඒක ඔබට දැනෙන්න ඕනේ.
ඔබට දැනෙන්න ඕනේ මේ ඔබ දැන් බාහිර නෙමෙයි සිත තුළ දකින්නේ හැමදේම. චිත්තේන නියති ලෝකේ දකින්නවා කියලා පේන්න ඕනේ. ඒතකොට ඔබට ඒ අවස්ථාව ඔබට ප්‍රකට වෙන්න ඕනේ. ඒකයි සෝවාන් වෙනවා කියන්නේ. දැන් ඔබ බාහිර එහෙම දෙයක් නැති බව ඔබට ප්‍රකටයි. එතකොට ඔබට ප්‍රකටයි මේවා සේරම සිතුවිලි කියලා. චෛසික කියලා. එතකොට ඔබට ප්‍රකටයි මේ සේරම චිත්තේ නියති ලෝකේ කියලා. දැන් එතකොට ඔබ බාහිර එහෙම ලෝකයක් නැති බව දැනගෙන බාහිර ලෝකයක උපදීද ඊගාවෙක. දැන් ඔබ මරනවා. මරනකොට ඔබගේ හිතට එනවා දැන් මෙහෙම ලෝකයක් නැහැ කියලා. දැන් ලෝකයක් නැතුව ඔබ ලෝකයක උපදීද? ඔබගේ සිතේ පරිවර්තනය කොයිතරම් ප්‍රබලද? ඔබ මේ ලෝකේ දුකෙන් මිදෙනවා. මේ අවබෝධය එනකොට මේ ලොකු එන් එහාට ලොකු දැන් මේ පරය සම්පූර්ණ කරේ නැතත් මේ පොඩි ටිකෙන් ඔබට දැනෙනවා දුකෙන් මිදෙනවා. සෝවාන් වෙනවා කියන්නේ දුකෙන් මිදෙනවානේ. ඇත්තටම මේක දැන් යථාර්ථයත් ඒක වෙනවානේ. ඒ කියන්නේ දැන් ලෝකයක් නැහැ. ලෝකයක් නැති බව ඔබට අවබෝධයි. ඔබ හීනයක් දැක්කත් එහෙම ලෝකයක් නැති බව දකිනවා. ඔකට ඔබට ඒ අත්දැකීම තියෙනවා නම් ඔබ මහා දියුණුවක් තියෙනවා. ඔබ හීනයක් දැක්කත් ඒ කියන්නේ මේක ඇතුළාන්තයෙන්ම පරිවර්තනය වෙනවා. ඔබටම ඇතුළාන්තයේ ඒ කියන්නේ ඔය දකින්න හීන කියන්නේ සංඥානේ. ඔය සංඥානේ ඔය දැන් අපි පෙන්වන්නේ සංකාර ගිනි බෝලේ කැරකෙනවා වගේ සංකාර වලල්ල කියලා. ඔය සංකාර වලල්ල වේගෙන් කැරකෙනවා කියලා. ඕකම තමයි කැරකෙනකොට හීනෙටත් එන්නේ කියලා සංඥා කියලා. ඔය සංඥාවනේ හීනෙන් පෙන්නන්නේ. හැබැයි ඔය සංඥාව සංකාර වලල්ලම වෙනස් වෙච්ච වලල්ල. ඒ මුල් අවස්ථාවේදී සංකාර වලල්ල වෙනස් වුණු ස්වභාවය පේනවා. හීනයක් දකිනකොට ඒ හීනේ කලින් හීන වගේ පේන්නේ නැහැ. ඒ හීනවල පේන්නේ මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියන විදිහටමයි. එහෙම හීන දකිනවා නම් කෙනෙක් එයා ඒ ලෝකේ ඇත්තක් නෙමෙයි බව දකිනවා කියන්නේ. එයා මැරෙන මොහොතේ දකින්නේ එහෙමයි. ලෝකේ ඇත්තක් නෙමෙයි කිය. ඒ කෙනා මේ ලෝකේ එයා හිතේ තියෙන ඒ ලෝකෙක උපදින්නේ නැහැ. ඒ කෙනාට මේ සතර අපායේ උපදින්නේ නැහැ. සතර අපායේ උපදින්නේ අපි මේක හොඳටම ඔබ හොඳටම පෙන්වන්න උත්සාහ කළා. ඒ කියන්නේ ඔබ ඒක ගන්න දැනගන්න ඕනේ. මේ මොකද්ද මේ දෙන පණිවිඩය කියලා. මේක මහා වටිනා පණිවිඩයක්. ඒ කියන්නේ මේ සංඥාව අපි පෙන්වුවා සුකුමත්වයේ තමයි මේ ගමන සම්පූර්ණයෙන් තියෙන්නේ කියලා. අපි පෙන්වුවා සංඥා අபிසංකරණයක් තමයි මේ නැවත මෙරි යන සසර කතාව කියලා. ඒක සංඥා අபிසංකරණ කතාවක්. ඒ කියන්නේ මේ සංඥාව පෙර සංඥා නෙමෙයි නව සංඥාව. නව සංඥාව හේතු වෙනවා ඊගව සංඥාවට. ඊගව සංඥාව හේතු වෙනවා මේ සංඥා චක්‍රයක කැරකිලා යනවා. සකස් වෙනවා මේක විපරිණාම වෙවි වෙනස් වෙවි සකස් වෙන සංඥා අபிසංකරණයක් කියලා පෙන්වනවා. නමුත් බුදුන් වහන්සේ කියන්නේ සංඥා අபிසංකරණය නෙමෙයි සංඥා අபிසංකරණය තමයි පෘථග්ජන භූමිය. ඒතර නිරෝධ සංඥා වේදිතී නිරෝධ සමාපත්තියකට යන්නයි පෙන්නන්නේ. සංඥාව සුකුම වීගෙන යනවා. මේක අபிසංකරණය යන්නේ සත්‍ය දකින්නකොට. අන අபிසංකරණය නවතිනවා. නැවත සංඥා සකස් වෙන්නේ ඇයි? නැවත දැන් ඔබට සිතට එනවා කියමු මොකක් හරි ඉස්සරහට. එනකොට ඔබේ එන අරමුණ ඇත්ත වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? පෙර සංඥා ආවට නව සංඥා අතනින් එහාට යන්නේ. මේක ටික ටික සංඥා අඩු වීගෙන යනවා. සංඥා ටික ටික දිය වීගෙන යනවා. ඒකයි සංඥා සුකුමත්වයක් කරා යන්නේ. ඒක ඔබ අපිට පෙන්වුවේ මේ කතාව ඊටාම ඔබට වටිනවා. මේ සත්‍ය පුදුම විදිහට ඇතුළාන්තයේ මේ ඇත්ත කතාව කියන්නේ. ඒතර ඔබ නැවත දුගතිය උපදින්නේ නැත්තේ ඔන්න ඔය නිසයි. ඒ ලෝකේ නැති ලෝකෙක උපදින්නේ කොහෙද? ඒකයි වැඩිම වුණොත් 7යි කියන්නේ ඒ 7ත් සුගතියක් පෙන්වන්නේ ඒකක් පෙන්වන්න බෑ. මොකද මේ තියෙන දැන් මේ ලෝකයේ ඇතුලේ තියෙන එකක් පෙන්වන්න බෑ උපදින තැන. ඒකයි සුද්ධාවාස වගේ. එහෙම නැත්නම් ඒ දියුණු තැනක් පෙන්වන්න ඕනේ. දියුණු ස්වභාවයකට පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඒව පෙන්වන්න බෑ මේ කාම භූමියෙන් මිදිලා කාම භූමිය පෙන්වන්න බෑ. දැන් මැරලා කොහමද කාම භූමියක උපදින්නේ? එතකොට එයා යන්න ඕනේ බ්‍රහ්ම භූමියක. ඒ කියන්නේ කාම භූමියෙන් නැතුව යන්න ඕනේ. උඩට යන්න ඕනේ. එතකොට එයා එන්න ඕනේ ඇත්තටම දියුණු තැනක් මේ අපේ මේ මොහොතේ මේ සිතේ සත්‍ය දකින්න කියන එක එසේ මෙසේ වැඩක් නෙමෙයි. පුංචි වැඩක් නෙමෙයි. ඒ කියන්නේ මේ පොඩි කටයුත්තක් නෙමෙයි. මහා දැවැන්ත විදයක් මේ ඇතුළාන්තේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මුළු සසරම නවතිනවා. මුළු සසරම මෙතනින් ඉවර වෙනවා. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ ආනන්දය අර හිමාලය පර්වතයේද ලොකු මගේ අතේ තියෙන ගල් කැටයේද ලොකු කිය. ඒතර ආනන්ද කියන්නේ නොසලකිය හැකි තරම් කුඩයි ස්වාමීනි කිය. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා සෝවාන් මේ සෝතාපන්න කෙනා
හිමාලය පර්වතය වගේ ඉවරයි කියනවනේ කෙලස් නැසලයි කියනවනේ. නැවත දුගතියට වැටෙන්න ඉඩකඩ නැහැ කියනවනේ. එතකොට අපේ ගල්කට වගේ බොහොම පොඩ්ඩයි කියනකොට ඉතුරු වෙන්නේ මේ සංඥාවේ කොයිතරම් දරුණු ප්‍රමාණයක් ගැලවිලා යනවද? කොයිතරම් වටිනවද මේක? මේ වටිනාකම දන්නවනම් ඔබ ඇත්තමයි මෙච්චර කාලයක් ආපු බණ මොනවද කියලා ඔබට හිතේ. අර ගමරාලා අලියාගේ නැට්ටේ එලිලා දිව්‍ය ලෝක යන කතා කරනවා මේ අපේ ආම්දුරුනේ ධර්මයේ නොදන්න නිසා මේක මෙච්චර කාලයක් මේ අනිත් ආගම්වල තියෙනවනේ කළා තියෙන්නේ. මේ මිනිස්සයා ආමිසයට ගැට ගහලා මිස වෙන දෙයක් දන්නේ නැහනේ කියන්න. අති අසරණයිනේ මේ හැමෝම පවුනේ. ඉතින් මේ මිනිස්සු ඇත්තටම අසරණයි. අසරණ කමට අපිත් අනුකම්පා කරනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහනේ. අපිට ඇත්තටම අනිත් අයට හිත දැන් කම්පා කරන්නත් බෑ. ඉතින් මේ මිනිස්සු ඇත්තටම මේ පෘථග්ජන මිනිස්සයා අසරණයි. මේක නොදන්න හැමෝම අසරණයි. මේක නොදන්න භික්ෂුවක් වේවා අසරණයි. පෘථග්ජන භික්ෂුවක් වෙනවා. ආර්ය භූමිය දන්න කෙනා ආර්ය භූමිය හඳුනන කෙනා. බුදුන් වහන්සේ කියන්නේ ආර්ය භූමිය දන්න උටයි මේ ඉදබික්ක මේ ශාසනයවත් නැත්තම් හිමි නෑ. යට ශාසනේ නෑ. ඔය කොච්චර ඔය බුදුන් වැඳ හිටියත් බුදුන් වදිනයි කියලා ආමිසේ ගැට ගාගෙන හිටියත් ඒ ශාසනයවත් තාට හම්බෙලා නෑ. මිත්‍යා දෘෂ්ටි භූමියේ ඉන්නේ. මිත්‍යා දෘෂ්ටික භූමියේ කොච්චර හිටියත් පළක් නෑ. දුගතියයි උරුම වෙන්නේ. ඉතින් ওই තාලෙට ඒකයි තාලෙට මොච්චර ඝාතකයේ කිය හිටියත් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේනේ. ඉතින් එතන ඉන්න භික්ෂුවත් එහෙමයි. එතන ඉන්න ගිහියත් එහෙමයි. ඉතින් ඒක අනිත් ආගම්වලත් කරනවා. දැන් අපි දන්නවනේ ආඥා කරනවා කියන්නේ දැන් ක්‍රිස්තියානි ආගමේ ඒකම තමයි. ඒකම තමයි මේ අද කරන්නේ මේ බුද්ධ ආගමේ කියලා. ආමිසයට ගැට ගහයිලා. ඒකම තමයි ඉතින් කරන්නේ මුස්ලිම් ආගමේ. ඔය මේවා කියවන්නේ. ඔය ඇහෙන්නේ ඔබට ඒකම තමයි භජන් කියන එක මේ Hindu ආගමේ කරන්නේ. ඉතින් ඕකම තමයි ගාත කියලා කරන්නේ. ඔය ටික නේද ඔය හිරවුණු තැන නේද? ඕක තමයි හිරවුණු තැන. ඕක තමයි අසරණ බෞද්ධයා හිරවුණු තැන. එතනින් තමයි ගැලවෙන්න ඕනි. ඉතින් මේක දකින්න මහා නුවණින් ගැටෙන්න එපා. දොස් කියන්නත් අවශ්‍ය නැහැ. මේක බලන්න ටිකක් කල්පනා කරන්න. ඔබගේ මානසිකාර කරන්න. ඔබගේ මනසට සත්‍යනේ මේක වැදගත් වෙන්නේ. මේ සත්‍ය හොයාගන්න එපයි ඔබ. කාත් එක්ක තර්ක කරලා වාද කරලා පළක් නැහැනේ. ඒවට යන්නත් එපා. කිසිම තේරුමක් නැහැ. අපිට නම් කිසිම තේරුමක් නැහැ. අපි සත්‍ය ප්‍රකාශ කරනවා පමණයි දේශනා කරනවා පමණයි අපිට කිසිදු දෙයකින් පළක් නැහැ වෙන. දැන් බුදුන් වහන්සේත් එහෙමයි. බුදුන් වහන්සේට තර්කයක් නැහැ. මේක තක්කයට ගන්න බෑ. මේ ඉතින් ගොඩක් කියතේ. නමුත් මේක බොහොම සරලයි. ඉතින් මේ සෝතාපන්න වෙනවා කියන එක මේ සෝතේ කියන්නේ සනිකර මේ සාමාන්‍ය බාහිර ඇත්ත කරගෙන යන ගමන අනුසෝතේ. ඒක ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිය යන්නේ. ඉතින් එතන ඉඳන් කොච්චර මල්පාන් පූජා කරත් පළක් නැහැ. ඇයි මිත්‍යා දෘෂ්ටික භූමියේ. ඉතින් මේක ඔබ එන්න ඕනි සම්මාදිට්ඨියට. ඔය සම්මාදිට්ඨිය කියන්නේ ඇත්තටම ඔබ හිතන සම්මාදිට්ඨිය නෙමෙයි. ඔබ හිතනවා මම මස් මාළු කන්නේ නැහැ, මම වත්තු මරන්නේ නැහැ, මම මේ පන්සිල් රකින්නවා, මම සම්මාදිට්ඨිය. ඔබ සම්මාදිට්ඨිය නෑ මිත්‍යා දෘෂ්ටියම තමයි ඔය. ඇයි ඔබ බලන්නකො සීලබ්බත පරාමාස කියන්නේ ඕකනේ. ඇයි බුදුහාමුදුරුවෝ දස සංයෝජන ලෝක දැම්මේ? ඔය ඕකනේ දාලා තියෙන්නේ. ඔය දැන් ඕකත් ඉතින් පොතක් ලියලා පොත් තමයි ඔබ ඔක්කොම මේ මෑත කාලේ ඇත්තට මේ ධර්මය නොදන්න නිසා තමයි ඇත්තට මෙහෙම වෙන්නේ. හේතුව හිතනවා මේ අනිත් ආගම මිත්‍යා දෘෂ්ටිකයි, මේ ආගම සම්මාදිට්ඨිය නෑ. ඔය ආගම සේරම මිත්‍යා දෘෂ්ටිකයි. බුද්ධ දර්ශනය කියන්නේ ආගමක් නෙමෙයි. ඒක සම්මාදිට්ඨියක් තමයි තියෙන්නේ. බුද්ධ ධර්මය කියන්නේ ලෝක ධර්මතාවය අවබෝධ කරන එක. ඒ සත්‍ය අවබෝධ කරන කෙනෙක් විතරයි සම්මාදිට්ඨිය. අපි මේව අමාරු කරගෙන තියෙන්නේ ඔබමයි. ඔබම අමාරු කරගෙන තියෙන්නේ ඔය අත්‍තරම ආමිසයට කොටු වීම තුළ දෘෂ්ටිගත වීම තුළ ඔබට දැන් මේ ඒකෙන් මිදෙන්න බැරි කමයි ඔබේ තියෙන අමාරු කර ගැනීම කියලා අපි කියන්නේ. මේ ධර්මයේ සත්‍ය අවබෝධ කරගන්න අමාරු වෙලා තියෙනවා අපේ කාලාන්තරයක් තිස්සේ සමාජය තුළ කොටු වුණු රාමුව දෘෂ්ටිය මේ ආමිසේ අන්න ඒ තුළ තමයි දැන් ඒකෙන් මිදෙන්න බැරුව තමයි බෞද්ධ අසරණ වෙලා ඉන්නේ. ඉතින් මේ ඒව නවත්තන්න නෙමෙයි යෝනි. ඒව හැමදේම සාමාන්‍ය මිනිස්සෙගේ ඒව බාහිරනේ තියෙන්නේ. සත්‍ය අවබෝධ කරගන්න නෙමෙයි සිතේ සත්‍ය දකින්න කියන්නේ අවබෝධයෙන්නේ මේක දැන් මිදෙන්නේ සංකිතේ නිබිදා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒ කටයුතුත් එක්ක ගැටෙන්න අවශ්‍යත් නැහැ.
එයි ඒව සේරම දැන් දරුවොත් ඉන්නවා, ගෙවලුත් තියෙනවා, මේ ආමිසෙත් තියෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි තමන්ගේ හිත ඇතුලේ මිදිලා. අන්න ඔතනට යන්න. දැන් තේරුණාද කියපේ? දැන් දරුවොත් ඉන්නවා, ගෙවලුත් තියෙනවා, රැකියාවත් කරනවා. දැන් ආමිසෙත් තියෙනවා, ඔක්කොම තියෙනවානේ. ඒව බාහිරනේ. ඒව තිරිච්චා. දැන් ඔබ මොකද වෙන්නේ? ඔබ ඇතුලේ නෑ, හිතේ නෑ. ඇයි ඒ සංකිතේ නිබ්බිදා අවබෝධයෙන් මිදිලා. ඉතින් එතනින් තමයි ඔබ ඇත්තට මේක හරි සුන්දරයි මේ කතාව එහෙම කියනකොට. ඇයි ඔබ සසර දුගතියකට වැටෙන්නේ ඔබ සත්‍ය දකිනවා. සත්‍ය දකින කෙනාට බාහිරත් එක්ක කම්පණයකුත් නැහැ. අකම්පිතා දවතක් වෙනවා. නෙළුම් කොලේ දිය බිඳ නෙළුම් කොලේ නොගැටි නොඇලී තිබෙන්නාසේ ඔබත් ඉන්නවා. අරහතන් වහන්සේගේ උපමාවයි. ආර්ය භූමිය හඳුනනවා කියන්නේ ආර්යයන් වහන්සේලාම තමයි. ආර්යයන් වහන්සේලා ගිහිද, පැවිදිද, ගැහණුද, පිරිමිද, වයසද, තරුණද ඕව මුකුත් නැහැ. සිතක් තියෙනවා නම් සිතෙන් මිදෙන තැන ආර්යයන් ඉන්නවා. ආර්යයන් යනු පුජ්‍යලයක් නෙවෙයි. ඒ පුජ්‍යල භාවයේ මිදුණු තැනයි ආර්යයන් කියන්නේ. ආර්යයන් පුජ්‍යලයක් නෙවෙයි. කවදාවත් ඒක රූපකින් පෙන්වන්න බෑ පුජ්‍යලයක් කියලා. ඔය මිත්‍යා දෘෂ්ටික භූමිය කියන වචන ඔක්කොම මැකෙනවා. ආර්යයන් යන්නේ ස්වභාවික සබහාදාම වගේ. පුජ්‍යලෙන්නේ මේ අවබෝධයටපත් වුණු කෙනාට ඒක වැටහෙන්නේ. ඒ අවබෝධය තුළ වැටහෙන්නේ මෙතන දරුවෙක් කියලා දෙයක්, අම්මා කියලා, තාත්තා කියලා, ඉර කියලා, අඳ කියලා, පොළොව කියලා අපි මේ හිතන හැම දෙෙම මේ කතා කරන හැම සම්මුතිය තුළ කතා කරන ඇත්ත බාහිර දැකින ඔක්කොම නැති වුණාම මොකද වෙන්නේ කියලා බලන්න. මහා අමුතුම නිකන් අර පුළුන් රොදක් වගේ සැහැල්ලුවක් දැනෙන්න ඕන. ඇයි ඔක්කොම බර ඕවනේ. ඔය සේරම නම් ටික ඔළුවේ ගහගෙන ඉඳන්නේ බර. දරුවා බරයි, අම්මත් බරයි, ගේත් බරයි, තාත්තත් බරයි, ඉරත් බරයි, පොළොවත් බරයි, හතත් බරයි. ඔක්කොම ඔළුවේනේ තියෙන්නේ. ඔළුව ඔක්කොම නිකන් බර කරගෙනනේ. ඉතින් ඔක්කොම දිවට දැම්මොත් මොකද වෙන්නේ? දැන් සේරම බර ඇලුවොත් මොකද? ඔබ ලොකු බරක් කරේ තියාගෙන ඉන්නවට වැඩිය ඒ බර අත්හැරියොත් මොකද වෙන්නේ? ඔබට මහා සෑල්ලුවක් දැනෙන්න ඕනේ. ඕක තමයි කියන්නේ සාන්ත සුවයටපත් වෙනවා කියලා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදස් සබ්බ සංඛාර සමතෝ කිව්වේ ඕකට. සංඛාර සබ්බ සංඛාර සමතයකටපත් වෙන්නේ. ඒ කියන්නේ සියලුම සිතුවිලි නැති වෙලා යනවා. ඒ කියන්නේ අර සම්මුතිය තුල උපාදාන කරගත්ත ඒවා ඔක්කොම අත්හැරලා යනවා. සබ්බූපති පට්නිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. බලන්න මේ ධර්මයේ හොඳට තියෙනවනේ. කොතනද අඩුවක් තියෙන්නේ? අපිට කියන්න දැන් කොතනද අඩුව තියෙන්නේ? අඩුව තියෙන්නේ ඔබේ. ඔබේ දැස් අවදි වෙලා නැහැ. ඔබ තාම දෘෂ්ටි හිර වෙලා. ඔය ඔක්කොම දෘෂ්ටි අතරින්න. මම හවස හැමදාම 6ට මල් පූජා කරනවා. මේ මල පූජා කරේ නැත්තම් ඔයාලට දුකක් දැනෙන්න බෑ. ඔය දෘෂ්ටිය නිසා ඔබ දුක් විඳින්නේ. ඒ මල හවස 6ට ඔබ පූජා කරේ නැත්තම් ඔබට දුකයි නේද? ඒ දුක කොහෙන්ද ආවේ? උපාදාන නිසා නේද? එහෙනම් ඔබ ආමෝස පූජා උපාදානයක් වෙලා. ඔබට පුළුවන් නම් සැහැල්ලුවෙන් ඉන්න ඔය එකක්වත් උපාදාන නොවුණා කියන්නේ ඔබ එකකටවත් ඇලෙන්නේ නැහැ කියන්නේ ගැටෙන්නේ නැහැ කියන්නේ ඔබට ඒවා කළත් එකයි නැතත් එකයි. ඔබ සැහැල්ලුවෙන් ඉන්න. එතකොට ඔබ 6 වෙනකොට දඟලන්නෙත් නැහැ. ඔය කරත් එකයි නැතත් එකයි කියන තැන ඉන්නේ. හරි සුන්දර තැනක ඔබ කටයුතු කරන්නේ. ඊට පස්සේ මොනවා වුණත් අවුලන්නේ නැහැ. දරුවා ආය අසනීප වුණත් ඔබ කම්පණේ නැහැ. ඔබ වීර්යයක් අරගෙන ඔබට පුළුවන් නිදහසේ ඇත්තට වෙනදට වැඩි ශක්තිමත්ව ඒවා විසඳන්න උත්සාහ කරන්න පුළුවන්. ඔබ උත්සාහ කරන්නේ වැළපි හඬ ඒක ප්‍රශ්නේ මැද්දට වැටුනොත් මොකද වෙන්නේ? ගිනි ගොඩ ඇතුලේ හැමදේම ගිනි ගන්න. ඔබට ඒ ශක්තිය නැති වෙනවා. ඔබ දකින්න ගිනි ගොඩ ඇතුලේ හැමදේම ගිනි ගන්නවා ඔබට ඒ ශක්තිය නැති වෙනවා කියනකොට ඔබ ගිනි ගොඩෙන් මිදුනොත් එහෙම ඔබට ඒ ගින්න නිවන්න පුළුවන්. ගිනි ගොඩ ඇතුලේ ඉන්න කෙනාටද ගින්න නිවන්න පුළුවන්. ගිනි ගොඩෙන් එළියේ ඉන්න කෙනෙකුටද ගින්න නිවන්න පුළුවන්. අනිවාර්යෙන් ගිනි ගොඩ එළියට එන්න ඕනේ. එහෙනම් ඔය මිත්‍යා දෘෂ්ටිවල දෘෂ්ටිගතව ඉර වෙලා මේ මගේ කියලා අල්ලගෙන ඉන්න තැනින් ඔබ මිදුනොත් ඔබ ගිනි ගොඩෙන් එළියට එනවා. එතකොට මොකද වෙන්නේ? ඔබට හොඳට පුළුවන් ඔය ගින්න නිවන්න. ඔබට පුළුවන් ඒ දරුවා අසනීප වුණොත් ඒ දරුවාගේ හැම ප්‍රශ්නයක්ම මහා ශක්තිවන්ත විසඳන්න පුළුවන්. ආර්ය භූමිය හරිම ශ්‍රේෂ්ඨයි. කිසි දෙයකට ඇලිලා නැහැ, අකම්පිතයි. ඕන මොහොතක ඒකේ මරණයක් නැහැ. හරි පුදුමයි. ඒක මොකද මරණය සම්මුති නාම යන්නේ. ඔක්කොම සම්මුතිනේ දැන්.
ඉර කියන්නේ සම්මුති. දරුවා කියන්නේ සම්මුති. ඔක්කොම සම්මුති නම්නේ අපි හදාගත්තේ. එතකොට මරණය කියන්නේත් හදාගත්ත එකක්. සම්මුති නාමයන්. හොඳට බලන්න ඕක දැන් හොඳට යන්න ඕනේ. තව ටිකක් ගැඹුරට යන්න ඕනේ. එතකොට අපි අර දේශනාවල ඒක තමයි ඔක්කොම ගැඹුරට ගිහින්ලා පෙන්නන්නේ. මොකද සිත හැදෙන හැටි දැක්කම තේරෙනවා මේ එක්ෂණික සිතක උදේවැය දකින්නට සම්මුතිය මරණය කොහොමත් නැහැ. ඉවරයි. මැරිලා ඉවරයි. මරණ කතාවක් නැහැ. ඕක බොරුවක්. hina වෙතයි ඒකට කවුරු හරි මැරෙනවා කියනකොට. hina වෙතයි. කවුරු හරි මරන්නවත් hina වෙතයි. අයියෝ යට පිස්සු කියේ. හරි පුදුම වෙනසක්. අදා ගන්න බෑ. මේවත් මිනිස්සු ඉන්නවද කියලා. ඔව්. සත්‍ය කියන්නේ මේ ලෝකේ වෙන කිසිම දෙයක් නැහැ. සත්‍ය විතරයි තියෙන්නේ. පුදුම සත්‍යයකට ඔබ මේ සත්‍ය කියන එක ඇවිල්ලා නිකන් වචනයක් ඔය පොතේ ලිව්වා වගේනේ. පොතේ ලියන වචනේ එච්චර මේකක් නැහැ. ඔබ ඔය සත්‍ය වෙලා බලන්නකො ඇඟ ඇතුළට ඇවිල්ලා බලන්නකො සත්‍ය මොකද්ද කියලා. වෙන මුකුත් නැහැ. ධර්ම සත්‍ය විතරයි වෙන මුකුත් නැහැ. එතකොට ඕකට දැනේ මේ සේර මොකද්ද පිස්සු ලෝකෙකනේ අපි මේ ඉන්නේ දෘෂ්ටියක කොටු වෙලා නේද කියලා. අයියෝ පුදුම සහැල්ලුවක් දැනෙනවා ඔබට. ඇයි මෙච්චර වාසනාවක් ළඟ තියාගෙන අවාසනාවන්ත ජීවිතයක් ගත කරන්නේ? ඇයි මෙච්චර ගිනි ගොඩක ඔබ දැවෙන්නේ? පත්තු වෙන්නේ. ඇයි මේ ඇත්තට මේ දෘෂ්ටි හරි භයානකයි ඔබ දුකතේකට යනවා. සසර දුකකින් මිදෙන්නේ නැහැ. ඉතින් ඒක බලන්න කොයිතරම් වාග්යක්ද ඔබට. ඇත්තට ඔබට කරන්න මහා ලොකු දෙයක් නැහැනේ. ඔබට කරන්න තියෙන්නේ ඔබේ සිතේ මිදීම පමණයිනේ. මොකද ඔබට දාඩිය දාගෙන මහන්සි වෙන්න තියනවා. නැහැනේ. ඉතින් ඔබ මේ සරල සුන්දර දෙයට ඇයි එන්නේ නැත්තේ? ඔබ නොදන්න කමට. ඔබ නිවන බිල් එක් කරගෙන නිවන් දකින්න යනවා. නිවන කියලා දෙයක් නැහැ කියලා දන්නේ නැහැ. ඇත්තටම මහ විහිළුවක් නේද මේක? සත්‍ය අවබෝධ වුණාට පස්සේ පුදුම විදිහට ඔබට ඇත්තටම මහ පුදුම අවබෝධයක් ඒක එන්නේ. ඒ අවබෝධය තුළ මේ මිනිස්සු ඇත්තටම නිවනත් දෘෂ්ටියක් කරගෙන. දැන් නිවනත් දෘෂ්ටියක් කරගෙන. දැන් ඔක්කොම දෘෂ්ටි කරගෙන. දැන් කවුද නිවන් දකින්නේ? නිවන කියන්නේ කෙනා නැත්තම්. කෙනාගේ ඇත්තටම සත්‍ය දකින්නවා කියන්නේ මහ පුදුම කතාවක්. දැන් නිවනත් දෘෂ්ටියක් වුණා මොකද වෙන්නේ? කවුද නිවන් දකින්නේ? ඇත්තටම සමාජේ කොහෙද බලන්න. කොහෙද යන්නේ? කොහෙද ඉන්නේ? කොහෙද යන්නේ? හරි පුදුමත් හිතේවට. මේ සත්‍ය අවබෝධ කරගන්න අති සුන්දරයි. අති සුන්දර නිවන් මගක් අපි ඔබට හෙළි කරනවා. මේ ඇත්තටම ඔබට මේ ස්කන්ධ දුක්ඛ කියන එක දුකක් නැති දුක මොකද්ද කියලා හිතේ. ඇත්තට මේක දකින්න. ත්‍රිපරිවට්ටන් ද්වේදසාකාරම් කියපු තැන ඒ චතුරාර්ය සත්‍ය ඒ ඊටාම ගැඹුරු ධර්මයක්. ඒ ඇත්තට ධර්මයක් දිහා බැලුවොත් ගැඹුරුයි. නමුත් ඒක අවබෝධ කරගත් හරිය සරලයි. අපිට අවබෝධ කරන්න බැරි අපේ දෘෂ්ටි ඒ දෘෂ්ටි ටික විදගෙන යන එකයි ගැඹුර කියන්නේ. ගැඹුරක් කියන්නේ දැන් ලිඳ ගැඹුරයිනේ. ලිඳ ගැඹුරයි කියන්නේ ඒක ලොකු ඇතුළට ගොඩක් ගැඹුර නිසා. එතකොට දැන් අපි මේ ධර්මයේ ගැඹුරයි කියන්නේ දැන් මිනිස්සු ඉන්න දෘෂ්ටිය තමයි ඔක්කොම තියෙන්නේ. දෘෂ්ටිය විදගෙන යන එකයි ගැඹුර කියන්නේ. එතකොට දෘෂ්ටිය විදගෙන ගියාට පස්සේ සියලු දෘෂ්ටි නැති වෙනවා. එතකොට ගැඹුර කියන්නේ ඕකටයි. ඉතින් අවසානයේදී මොකද වෙලා තියෙන්නේ? දෘෂ්ටි සේරම නැති වුණාම හරි සරලයි. ඕකයි කිව්වේ මේ ගැඹුරයි කියහරට ඒ දෘෂ්ටි නිසායි ගැඹුර. අවසානයේ සත්‍ය අවබෝධ වුණාම හරි සරලයි කිව්වේ ඒකයි. මහා ගැඹුරු ධර්මයක් අවසානයේ හරිම සරල තැනකට වගේ. හරි සුන්දර ධර්මයක් එතකොට ඒක. අතර මේ ධර්මය හරි සුන්දරයි. ඒක ප්‍රායෝගික පැත්තයි අපිට වැදගත්. අපි ඔබට පෙන්වීම සෝතාපන්න තැන. එතනින් ඔබ දුගතියට වැටෙන්නේ නැති හැටි අපි පෙන්වන්නේ. අපි පෙන්වන්නේ ඔබ කොහොමද සියලු දුකෙන් මිදෙන්නේ කියන එක. ඔබ කොහොම සසර දුකෙන් මිදෙන්නේ. පුදුම දෙයක් නේද? අපි ඒක නැවත සකස් වෙන හැටි ඒව පෙන්වන්න තමයි අපි අර විශාල දේශනා මාලාවක් ඔබට ගෙනාවේ. ඒ විශාල දේශනයකින් පෙන්වන්නේ නැවත සකස් වෙන හැටි. ඒ කියන්නේ ඔබ දෘෂ්ටියේ හිටියොත් නැවත උපදින්නේ කොහොමද කියන එක පෙන්වන්න. දෘෂ්ටියේ හිටියොත් ඔබ නැවත සතෙක්ගේ කුසේ උපදින්නේ සකස් වෙන්න හේතුව පෙන්වන්න. ඔබ දුගතියටම වැටෙන බව ඒක පෙන්වන්න ඕනේ ඔබට. එතකොට ඔබ දකින්න ඒකේ භයානකකම්. ඔබ දකින්න ඉතින් මේ සරල දෙයක් තියාගෙන හරි සුන්දරව මේක විසඳන්න පුළුවන්කම තියාගෙන අයියා අපි මේ පටලැවිලා ඉන්නේ කියලා. ඔබ පටලැවිලා ඉන්න තාක් ඔබ දුකේම. සතෙකුට බෑ මේක දකින්න. තිරියන් ලෝකෙට බෑ මේක දකින්න. නමුත් මිනිස්සෙක් වෙලා ඉපදුණු ඔබට
මේ ධර්මයේ ඇසෙනවා නම් ඔබ කොයිතරම් වාග්යවන්තද? ඔබ සියලු දුකෙන් මිදෙනවා. මේක ඇතුලේ තියෙන ලොකු කතාවක්. ඉතින් ඒක ඔබ නොදන්න පරයයක්. ඉතින් ඒක දැනගන්න ඕනේ. ඉතින් මේ ටික දැනගත්තත් ඔබට මේ සත්‍ය දැනෙනවා. මිදෙන්න ඕනේ කියලා. සිත සත්‍යයක් නොවන බව දකිනකොට අනාගාමී භූමිය සිත හැදෙන හැටි දකින එක තමයි ඊට පස්සේ ඔබට තියෙන්නේ. ඉතින් සිතේ දෙයක් නැති බව දකින එක සිත සත්‍ය දකිනවා කියන තැන. මේ සිත ඇතුලේ එහෙම දේවල් නැති බව දකින තැන අර සරල තැනකින් පේන සිතත් අනාගාමී භූමිය. ඒක හැබැයි ඔබ සත්‍ය සිත හැදුනේ කොහොමද කියන එක දකින්න ඕනි ඔන්න ඔතනදී. ඉතින් අද කාලේ ගොඩක් මේ ගෙවි ගිය නිසා අපි ඒ කියන්නේ අපි තිස්සේ මේ විදිහට අපි කොටස තමයි කී. පස්සේ අපිට ඕන වුණා ඔක්කොම එකපාරම අමාරාට කියන්න ඔබට. ඒක නිසා අපි ඔය දිගටම කියගෙන ගියා. ඒතකොට ගොඩාක් කාලේ ගියා. ඒතකොට අපිට ඒක කඩලා තමයි ආයෙ ඔබට ඉදිරිපත් කරන්න සිද්ධ වුනේ. ඇත්තටම සිතත් සත්‍යක් නොවන දකින්න නම් සිත හැදෙන හැටි දකින්න ඕනි. එතකොට තමයි ඔබට පේන්නේ පෙර සංඥා නව සංඥා හැදෙනවා නම් මේ හැම එකම කලින් සංඥාවක් නම් එහෙනම් අපි අතීතේ ජීවත් වෙන්නේ. ඔන්න ඔතනට එන්නේ අනාගාමී භූමියට ප්‍රතිපදාව සකස් කරන තැනේදී. අනාගාමී භූමියට ප්‍රතිපදාව සකස් කරගන්න බෑ. ඇත්තටම මේ සෝතාපන්න භූමිය එයා හරියට අවබෝධ කරගන්න නැතුව ප්‍රතිපදාව තුළ සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙනවා නම් අන්නේ එතනයි සුදුසුකම තියෙන්නේ. ඇත්තටම මේ සිතේ සත්‍ය දකින්න තැනට. හැබැයි මහා ප්‍රඥාවක් ඔබට තියෙනවා නම් ඒ සෝතාපන්න භූමියක් දකිමින් බාහිර සත්‍යයක් නොවන බව දැකලා ඔබට සිතත් සත්‍යයක් නොවන බව දැකීමේ හැකියාවකුත් තියෙනවා. එතන ප්‍රතිපදාව වෙනස් වෙනවා. එතකොට ඔබ අනාගාමී භූමියේ සත්‍ය දකිනවා. හැබැයි ඒක පටලව ගන්න එපා. මොකද ඔබ ප්‍රායෝගික වෙන්න ඕනේ. ඔබ ප්‍රායෝගික ඔබ බාහිර ලෝකෙන් මිදෙන්න ඕනේ. බාහිර ලෝකෙන් මිදලා නැත්තම් ඔබ සිතෙන් මිදෙන්නේ කොහොමද? බාහිර ලෝකෙන් මිදෙන්න ඕනේ. බාහිර ඔබට ප්‍රායෝගිකව මිදෙන්න ඕනේ. ඔබට එන දේ හැමදේම ඇත්ත කරගෙන ඔබ සිතෙන් මිදලා වඩා සිතෙන් මිදෙන්න පුළුවන් වේද ඔබට? ඒක දැනුමට පුළුවන්. නමුත් ප්‍රායෝගිකව වෙන්නේ දැනුමක් විතරයි. දැනුමත් දෘෂ්ටියක්. ඒකත් ලෞකිකයි. ඒක කවදාවත් ආර්ය භූමිය යථාර්ථයක් වෙන්නේ නැහැ. බාහිර ඇත්තක් කරගෙන ඉන්න තා. ඒක නිසා සෝතාපන්න කෙනාට අනාගාමී භූමිය. ඒක නිසා අපි පෙන්නන්නේ සිත හැදෙන හැටි දකින්න. හැබැයි මහා ප්‍රඥාවක් තියෙනවා නම් ඒක ඔබට දකින්න කියාවකුත් තියෙනවා. හැබැයි එහෙමනම් ඔබ දකින්න ඕනි මේ සංඥාවක් එනකොටම පොත කියලා ඒක අතීත සංඥාවක්. මේ හැම දෙයක්ම අතීතයක් තියෙන. ඔබ මේ දකින්න හැම එකම නමක්ම කොහෙද තියෙන්නේ? ඔබගේම අතීත මතකයක් නෙමේද? එහෙනම් ඔබ අතීත මතකයක් නේද මේ ජීවත් වෙන්නේ? එහෙනම් ඔබ අතීත මතකයක නේද මේ ඉන්නේ? මතකය කියන්නේ මරුණු දෙයක් වගේ නේද? මතකයක් නේද? ඒක දැන් තියෙන දෙයක් නෙමෙයි නේද? එහෙනම් මේ ලෝකයේම අතීත සංඥාවක්. අන්න මේක අනාගාමී භූමියේදී ඔබට දැනෙන්න ගන්නවා. මේ ලෝකයේම අතීත සංඥාවක්. ඒකයි මලොන්ගේ ලෝකේ කියන්නේ. ඒක දැනෙන්නේ අනාගාමී භූමියේ. අයි මේ සිත දකින්න තැන. එතකොට ඔබට දකින්න මේ අතීතේ අපි ජීවත් වෙන්නේ. මේ හැමදේම අතීතේ. පොත කියන්නේ අපි දන්න දෙයක්. මේස කියන්නේ අපි දන්න දෙයක්. ඉර කියන්නේ අපි දන්න දෙයක්. අපි දන්න දෙයක් නේ ඔක්කොම. එතකොට අපි අතීතේ. එතකොට අපි අතීතයක් තියෙන නිසා නේද නැවත උපදින්නේ. ඒක නිසායි නැවත උපදින්නේ. එහෙනම් ඒක තමයි දෘෂ්ටිය. එහෙනම් මේ අපේ මේ අතීත සංඥාව මොකද්ද? එතකොට මේ අතීත සංඥාව හැදුනේ කොතනින්ද? එතකොට මේ අතීතයේ එතකොට මේක කවද්ද පටන් ගත්තේ? අන්න ඔබ සිත හැදෙන තැන පටන් ගන්නවා. දකින්න පටන් ගන්නවා. හැබැයි මේක අනාගාමී භූමියේ කෙනාට ওই කුතුහලය ඇති වෙනවා. අනාගාමී භූමියට එනකොට ඒ අනාගාමී භූමියේදී ඒ විමර්ශන මනසට මේ සිතේ සත්‍ය දකින්න එයාගේ ඒ දරන වෙහෙසෙදී එයාටම දැනෙන්න ගන්නවා මේ සිත හැදුනේ කොහොමද කියලා. කොහොමද මේ සංඥාව පටන් ගත්තේ? අන්න එතකොට තමයි අග්ගඤ්ඤ සූත්‍රයට යන්න වෙන්නේ. අන්න එතකොට තමයි ජාති ධම්ම සූත්‍ර වලට යන්න වෙන්නේ. අන්න එතකොට තමයි යාට ප්‍රභාස්වර සිතට යන්න වෙන්නේ. අන්න එතකොට තමයි යාට මේ සේරම ලිහිලා යන්නේ. මේ සිතේ මිදිලා සියල්ලෙන් මිදිලා යාට සත්‍යම කරා යන්නේ එදාටයි. එදාටයි සියල්ලෙගෙම එයා සත්‍ය දැකලා මිදුණා වෙන්නේ. අන්න එදාටයි රහ නැති වෙලා අරහත්ත්වයටපත් වෙන්නේ. අවිද්‍යාව තියෙන තාක් මේ සත්‍ය නොදන්න තාක් ඒ දේ වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ඔබ මේතන්ට එනකොට ඔබ දැන් මේ සිත ඇතුලේ එහෙම ඒක ඔබ පේන්න ගන්නවා ඔබටම මේ සිත හැදෙන හැටිම.
ඒතර සබහාදහම පේන ගන්නවා ඔබට හැමතැනම සබහාදහමක් තියෙනවා. අන්න එතකොට ඔබට පේන ගන්නවා මේ අනාගාමී භූමිය ප්‍රතිපදාව දකින්නකොට තමයි මේ ගහක අතු සෙලවෙන කොටත් ඔබට පේනවා සබහාදහම. මේ තමාම බව, සිතම බව. තමා කියලා කෙනෙක් නැහැ. ওই ටිකම ඔබට පේන්න ගන්නවා. ඒමයි තමා කියලා පේන්න ගන්නවා. තමා කියලා මේ පැත්තේ කෙනෙක් නැති බවත් පේන්න ගන්නවා. ඒ පැත්තේ එතකොට මෙතන මුලින් පෙන්වන්නේ බාහිර දෙයක් නැහැ සිතයි කියලා. නමුත් අනාගාමි භූමිය ඔක අනිත් පැත්තට මාරු වෙනවා. අනාගාමි භූමියේදී ඒකයි මේ දෙක පටලව ගන්න එපා කිව්වේ. අනාගාමි භූමියේදී එකපාරටම ඔබට පේන්න ගන්නවා මෙතන දෙයක් නැහැ සිදුවීම පමණයි කියලා. එතකොට බාහිර ආයිමත් පේනවා. එතකොට බාහිර ඇත්ත වෙලා නෙමෙයි පේන්නේ. ඒ බාහිර ඇත්ත වෙච්ච තැනින් ආයේ ඒක ඇත්ත මේ මිදුණු තැනින් ආයේ ඇත්ත වෙන්නේ නැහැ. ඒකයි මේ ප්‍රතිපදාව ඉතා වැදගත්. සත් නුවණින් දකින්න ඕනේ මේ ඒකයි මේ දෙක පටලව ගන්න එපා කියලා. ඒක අපි කියන්නේ මේ සෝතාපන්න තැනේ ප්‍රතිපදාව එතනම එන්න ඕනි කියලා එතනට. ඊට පස්සේ අනාගාමී එතනට එන්න කියලා. ඒ කියන්නේ න ආගාමී නැවත කොහෙවත් සකස් වෙන්නේ නැහැ අවබෝධයෙන්. ඇයි ඒ? එයා දකින්න මේ සිද්ධිය පමණයි කියලා සබහාදහමක් පමණයි තියෙන්නේ කියලා. ඒක අනාගාමී භූමියේ තියෙන්නේ. අනාගාමී භූමියේදී සිත කියලා දෙයක් නැති බවයි දකින්නේ සබහාදහමයි දකින්නේ. සිත හැදෙන හැටි දකින්නේ ප්‍රවාහය වැස්ස. ඒක අපි අර දේශනා ඉදිරිපත් කරනකොට කරන්නේ වැස්ස වහිනවා, ගඟ ගලනවා, හුලං හමනවා. අන්න ඒ වගේ සිත පෙන්වන උපමා. ඒ උපමා සේරම පෙන්වන්නේ සිත පෙන්වන්න. සිත කියලා දෙයක් නැහැ. ගඟ කියලා දෙයක් නැහැ. වැස්ස කියලා දෙයක් නැහැ. ඇත්තටම හුලඟ කියලා ඔබට මොකද්ද පෙන්වන්නේ? ඔබට හුලඟ පෙන්වන්න පුළුවන්. ඔබ ගහක අත්තක් කෙල්ලෙනවා පෙන්වනවා. නමුත් ඔබ හුලඟ පෙන්වන්න පුළුවන්. ඔබ වැස්ස කිව්වට ඔබ අතින් ඇල්ලුවොත් අහුවෙන වතුර ටිකක්. කොහෙද වැස්සක් තියෙන්නේ? ඒකම අර අපි හදාගත්ත දෘෂ්ටියක් නේද? ඒ බලන්න දැන් ගඟ කියලා දැන් ගඟ ඇල්ලුවොත් අහුවෙන වතුර ටිකක්. දැන් ගඟ කොහෙද තියෙන්නේ? ඒක ප්‍රවාහයකට කියන නමක් නේද? ඒ ප්‍රවාහයට කියන නමක් නේද ගඟ කියන්නේ? ඒතර ප්‍රවාහයට කියන නමක් නේද සුළඟ කියන්නේ? ඒතර ප්‍රවාහයකට කියන නමක් නේද වැස්ස කියන්නේ? අන්න ඒ වගේ සිත කියන්නේ ප්‍රවාහයකට කියන නමක්. සිත කියලා දෙයක් නැහැ. මහා නුවණක් ඔතනදී පහළ වෙන්න ඕනේ. ඔය යථාර්ථයේ සත්‍ය බවට දකින්න. එතකොට සිත කියලා දෙයක් යාට හම්බ වෙන්නේ නැහැ. ප්‍රවාහයක් ආර දකින්න. ඒකට දාපු දෘෂ්ටියක් මේක හැදෙන හැටි යාට පේන්න ගන්නවා. සිත සකස් වෙන හැටි පේන්න ගන්නවා. ඒක මුල අර ගහ මුලින් සිඳලා දැම්මා වගේ නැවත ගහ පැලවෙන්නේ නැහැ වගේ අර විඥාන බීජය නැවත සකස් වෙන්නේ නැහැ වගේ අවිද්‍යා භූමිය තියෙනකන් විතරයි විඥාන බීජය පැලවෙන්නේ. ඒකයි කියන්නේ අවිද්‍යා භූමිය තියෙනකොට තමයි තණ්හා සිනේර දිය බිඳෙන්නේ. එතකොට විතරයි බීජය පැලවෙන්නේ විඥාන බීජය. ඒක තමයි නැවතත් මරුණොත් ආයි උපදින්නේ. ඔය අවිද්‍යාව තියෙන තාක් ඔබ නැවත මිත්‍යා දෘෂ්ටික භූමියේ උපදිනවාමයි. සකස් වෙනවාමයි. නමුත් මේ සත්‍ය අවබෝධ වෙනකොට එහෙම සැකස්මකට ඉඩක් නැහැ. ඒකයි මා තණ්හාව නැමැති වඩුව තාමා දුටිමි කියලාම කියන්නේ. නැවත තට ගෙවල් සාදා ගන්න ඉඩක් නැහැ කියලා කියන්නේ. තණ්හක්කය විරාග නිරෝධ නිබ්බාන කියන්නේ. හැබැයි තණ්හාව කවදාවත් දකින්න බෑ. අවිද්‍යාවයි ඔබ දකින්නේ. අවිද්‍යාව ප්‍රහීන වෙනකොටයි තණ්හක්කය කියන එක සිද්ධ වෙන්නේ. එහෙනම් අවිද්‍යාවයි මෙතනදී ඔබ නැසන්නේ. එහෙනම් ඔබ සත්‍යයි දැකිය යුතු වන්නේ. සත්‍ය දැකීම තුළිනුයි විද්‍යාව සකස් වන්නේ. සත්‍ය දැකීමයි විද්‍යාව කියන්නේ. අන්න එතරම් අවිද්‍යාව ප්‍රහාණය සිද්ධ වෙයි. එහෙනම් දැන් ඔබට ටිකක් දැන් ඔබට පැහැදිලි වෙන මේක දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙන තැනක්. අනාගාමී භූමිය සිත හැදෙන හැටි දකින තැන. එතන තමයි අපි ඔබට පෙන්වන්නේ කොහොමද පුංචි දරුවා ස්වභාවික සංසිද්ධියක් අපි පෙන්නුවා. මේ ශබ්දයක් තමයි හැමතැනම තියෙන්නේ. ඕ ගොඩාක් ගැඹුරු ධර්මයක් එතකොට ඉස්මතු වෙන ඔතනින් එහාට. ඒතකොට ශබ්දයක් තමයි මේ තියෙන්නේ. දැන් රා කියන්නේ ශබ්දයක්. මා කියන්නේ ශබ්දයක්. හැම අකුරක්ම ශබ්දයක්. හැම වචනයක්ම ශබ්දයක්. ඔය ශබ්දයක් තියෙන්නේ. ඒක සිත කියන්නේ ශබ්දයක්. ශබ්දයක් තියෙන්නේ. හැබැයි ඊටත් එහා ගිය දෙයක් මෙතන තියෙනවා. ඊටත් එහා දෙයක්. මෙතන එකම ස්වභාවයකටපත් වෙනවා ඔබ. ඒ කියන්නේ මේක හරිම ගැඹුරු මේක කෙටියෙන් කියන්න බෑ. ඒක ගැඹුරු පරයයක් ඇතර තියෙන්නේ. ඒක සත්‍යයේ විදිහටම පෙන්වන්න ඕන එකක් තියෙනවා. ඒ නිසා තමයි අපි දීර්ඝ මේ ඔබ පැය 14 දේශනෙට යන්න. ඒ දේශනේ එකින් ඔබ අධ්‍යයනය කරන්න. ඔබට හම්බුවේ සම්දිස්ථානයක්. ඒතර ශබ්දේ ඔබට දැනේ සිත මොකද්ද? සිත හැදුනේ කොහොමද? මේ හැඩතලේ එනකොට පුංචි දරුවා බාහිරින් සද්ද දානකොට ඒ සද්දේ නේද මේ තියෙන්නේ දිගටම
එතන නේද පර සංඥාව හටගත්ත තැන. අන්න මව් කුසේ එළියට එනකොට සාසවියයි ගම් එක තියෙනවා ඇලවිලා නැහැ. අන්න ආශ්‍රව කෙලෙස් ඇලවෙනවා. ඒක තමයි කිව්වේ යට ගිය දවස අපේ හිතේ තිබුණා සුදු රෙදි කඩක් කියලා. නමුත් ඒ සුදු රෙදි කඩ දැන් කිලුටු වෙලා අපිට දැන් ඉරිසියාව තියෙනවා, වෛරය තියෙනවා, ද්වේෂය තියෙනවා. දැන් අපේ සුදු රෙදි කඩ කිලුටුයි. දැන් කවුද මේක සුද්ධ කරන්නේ? ඔබමයි කල යුත්තේ. මහණෙනි, හදපු පාරු නෑ. පාරු ඔබම සාදාගත යුතුයි. ඔබගේ ආශ්‍රව කෙලෙස් ඡය කරගත හැකි වන්නේ ඔබටමයි. ඒ ඔබමයි කල යුතු වන්නේ. බුදු කෙනෙකුටවත් බෑ තව කෙනෙක් නිවන් දක්කන්න. Taman තමයි සාන්දිටික ධර්මය. Tamanමයි මේ කල යුතු වන්නේ. ඉතින් මහා නුවණකින් දකින්න මේ අවසාන ටිකනක ඊටම කාලයක් ගත වෙනවා. හොඳින් පැහැදිලි කළ යුතු තැනක්. සිත හැදෙනව කොයි විදිහට කිව්වත් ඔබට ඒකේ නිවැරදිවම ඔබට පැහැදිලි කරොත් පමණයි ඔබටත් වැටෙන්නේ. ශබ්දයයි වර්ණයයි එකතු වෙනවා. නැත්තම් වර්ණ ගන්ධ රස ඕජා එකට සම්භූත වෙනවා. ඒ සම්භූත වීම නිසායි පටිච්ච වීම නිසායි ඔබට මෙහෙම සංඥා මෙහෙම ඒ ස්කන්ධයක් මෙහෙම විඥානයක් සිතක් සකස් වෙන්නේ. ඒකයි මේක සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ. ඒක දෘෂ්ටියක්. මේ සිතම දෘෂ්ටියක්. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මේකේ කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. ඒක දෘෂ්ටියක්. සිතම දෘෂ්ටියක් වෙනකොට කෙනා කියන්නේ සිතමයි. කෙනා කියන්නේ දෘෂ්ටියක්මයි. ඉතින් මේක හරි දහම් පරය බලනවා නම් හරි ගොඩක් හොඳට පැහැදිලි කරන්න ඕනි කතාවක් තියෙනවා. ඉතින් ඒක මහා විද්‍යාවක් ඒක පැහැදිලි කරනකොට මේ අනාගාමී භූමිය ඇත්තටම මේ අනාගාමී භූමියෙන් ප්‍රායෝගික පැත්තට යනවා නම් සබ්බාස සූත්‍රයේ මේ නිවන් මාර්ග ප්‍රතිපදා පුහුණු වෙන කෙනෙක්ට ඊටම වැදගත්. සබ්බාස සූත්‍රය තමයි දස්සනා පහතබ්බා කියලා පටන් ගන්න. ඒක තමයි සෝවාන් වෙන්න හේතු වෙන්නේ. ඊට පස්සේ තමයි සබ්බාස සූත්‍රය පටන් ගන්නේ දස්සනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා. මේ විදිහට අරගෙන අවසානයේදී තමයි භාවනා පහතබ්බා කියලා. හත්වෙනි අධීරයේදී තමයි සබ්බාස සූත්‍රය භාවනාව දාලා තියෙන්නේ. ඔබ ආරෂ්ඨාංග මාර්ගය ගත්තත් ඔබට හම්බ වෙන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි අවසාන අධීරයේදී. ඔබ සප්ත බොජ්ජංග ගත්තත් ඔබට සති සමාධිය හම්බ වෙන්නේ අවසාන අධීරයේදී. අවසාන අධීරේ මහා ගැඹුරු තමයි භාවනාවක් තියෙනවා. හැබැයි මේ භාවනාව සතර ඉරියව්වෙම තියෙනවා. ඉතින් එතන දකින්න නම් ඔබ එන්න ඕනි ගමන් මගක් තියෙනවා. නිවැරදිව යා යුතු ගමනක් තියෙනවා. සකස් කරගායද මේක අනුපිළිවෙලින් යන ගමන් මගක් තියෙනවා. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා මේ අනුපිළිවෙලින් ගමන් කළ යුතුයි. ඉතින් සත්‍ය ඥානය නැති කෙනාට මේ දර්ශන අවබෝධයක් නැති කෙනාට නාම රූප දෙක වෙන් කළ දකින්න බැරි කෙනාට එයාට කෘත්‍ය ඥානයක් නැහැ. ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනය ඇති කෙනා කියන්නේ දර්ශන අවබෝධය ඇති කෙනා. සත්‍ය ඥානය ඇති කෙනා මෙන්න මේ කෘත්‍ය ඥානය කරන්න දෙයක් තියෙනවා. එන සිතේ අරමුණේ සත්‍ය දකින්න. සත්‍ය දකින්න හැකියාව තියෙන සත්‍ය දන්න කෙනාට පමණයි. අරමුණේ සත්‍ය දකින්නවා කියන එක සත්‍ය කුමක්ද කියලා නොදැන කාටවත් කරන්න බෑ. ඒ කෙනාට නිවනකුත් නැහැ, නිවන් මඟකුත් නැහැ. ඉතින් එහෙමනම් අන්න එයාටයි තියෙන්නේ කෘතඥානෙ. එයාටයි මිදීම තියෙන්නේ. සියලු දුකෙන් මිදෙන්නේ අන්න එයයි. එහෙමනම් තෙරුවන් සරණයි. කොහොම වුණත් අපිට ඔබට අනාගාමී භූමිය පැහැදිලි කරන්න කාලෙ මදි. ඉතින් නැවතත් දවසක එහෙම නැත්නම් ඔබ පෙර දේශනා සවන් දෙන්න. ඒ ඔබට අවශ්‍යම නම් ඔබ උත්සාහ කරොත් මේ දේශනා තුළ ඔබට අසන්න ලැබෙයි. ඔබට යහමු වේවි. තෙරුවන් සරණයි. මෙත් එහෙම පොත කියලා දෙයක් පොත දැන් නාමේ තියෙනද පොතක් නෑ. ඒක නාමෙත් නැති වෙනවා. එතකොට නාමයක් නැති රූපයක්, රූපයක් නැති නාමයක් දෙකෙන්ම මිදෙනවා දෙපැත්තෙන්. දැන් කවුරු හරි ඔබට කෝල් එකක් දීලා කිව්වොත් පොත කියලා ඔබට පොතක් මැවෙනවා. එතකොට පොත කියලා කියන්නේ ෆෝන් එකේ.
එතකොට ඔබටම වෙන්නේ පොත. එතකොට නාමයක් එනකොට රූපයක් එනවා. හැබැයි දැන් ධර්මයේ දන්න කෙනාට පොත කියලා එනකොට බාහිර එහෙම දෙයක් නැති බව දැනනකොට එයාට රූපේ නැති වෙනවා. එතකොට නාමයේ ඊට පස්සේ එහෙම දෙයක් නැති බව තමයි